समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दूरांगमं एकचरं अशरीरं गुहाशयं ये चित्तं संयमिष्यन्ति मोक्षन्ति मारबन्धनाति। श्रद्धा बुद्धि संपन्न पिन्वत्नी अद 2020 सप्टेंबर मास 13 වෙනි ඉරිදා එංගලන්තයේ ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයේ පැවැත්වෙන මේ ධර්ම දේශනාව ගෞරවනීය විහාරාධිපති විතාරන්දනීය කස්සප නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ විහාරාධිකාරී ගෞරවනීය හසලක සිරිමල ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන් මේ වස්සාන සමයේ ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයේ පවත්වාගෙන ලබන ධර්ම දේශනා පින්කම් මාලාවේ 20 වෙනි ධර්ම දේශනාව හැටියටයි අද මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ දර්ශන වේදාරච්චි මහත්මයා, වරුණී හාගොඩාරච්චි මහත්මිය, ඒ වගේම රොවෙන් වේදාරච්චි පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම, විශේෂයෙන්ම දර්ශන වේදාරච්චි මහත්මයාගේ දයාබර පියාණන් අභාව ප්‍රාප්ත ධර්මසිරි වේදාරච්චි මහත්මයා ඇතුළු දෙකුල පරම්පරාවේ සිහි කටයුතු සියලු මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍යානුමෝදනයේ පිණිසත්, ඒ වගේම විශේෂයෙන්ම රොවෙන් පුතණුවන්ට තමන්ගේ අධ්‍යයන කටයුතු අනාගත කටයුතු වල සාර්ථකත්වයේ පිණිස ආශිර්වාදාත්මක පින්කමක් වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම සියලු යහපත සෙත සාන්තිය ප්‍රාර්ථනා කරමින් පවුලට සම්බන්ධ සියලු ඥාති හිතයිසීන්ටත් ආශිර්වාද කරමින් සිදු කරන ධර්ම දේශනාවක්. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕනේ අපේ හසලක සිරිමුල ස්වාමීන් වහන්සේ අපට මතක් කළා දර්ශන වේදාරච්චි මහත්මයාත් වරුණී හාගොඩාරච්චි මහත්මියත් ලෙස්ටර් විහාරස්ථානයේ සමග ඉතාමත්ම සමීප සම්බන්ධතා ඇති ආගමික ශාසනික කටයුතු කෙරෙහි ලොකු ලෙන්ගතුකමකින් හිතවත්කමකින් යුක්තව කටයුතු කරන ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා පිළිබඳව විහාරස්ථානයේ පිළිබඳව ලොකු සැලකිල්ලකින් කටයුතු කරන දායක පින්වත් පිරිසක් හැටියට
අපි ශාසනික වචනයකින් සඳහන් කළොත් කුළුපග දායක පින්නතුන් පිරිසක් හැටියට විශේෂයෙන්ම සඳහන් කරන්නට යෙදුණා. ඒ බඳු දායක පවුලක දායකත්වයෙන් යුතුවයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ. සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සහ ආශිර්වාදාත්මක පින්කමක් හැටියට කියන මේ යහපත් අරමුණු ඇතිව අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි තබා ගත්තේ ඔබ අහලා තියෙන හුරු පුරුදු ගාථාවක් ධම්මපදයේ සඳහන් වෙන දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන ගාථා. මේ ගාථාවේ සඳහන් වෙන සිත පිළිබඳව අපි වැඩි විස්තරයක් කතා කරන්න මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගාථාවේ සඳහන් වෙනවා යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන. මාර බන්ධනය. එහෙම නැත්නම් මේ මාර කියන වචනේ ධර්මයේ සඳහන් වෙන්නේ සියලු දෝෂයන්, සියලු වැරදි, සියලු ගැටලු, සියලු අයහපත, හානිය, දෝෂය කියන අර්ථෙනුයි මාර කියන වචනය භාවිතා වෙන්නේ. මාර බන්ධනය මේ සියලු දෝෂයන්ට, ව්‍යසනයන්ට, පීඩාවන්ට, කරදරවලට හසු වීම මාර බන්ධනය නම් ඒ මාර බන්ධනයෙන් මොක්ඛන්ති මිදීම, ඒවයින් ගැලවීම සිදු වෙන්නේ කුමකින්ද? යේ චිත්තං සංයමෙස්සන්ති. යේ කියන්නේ යමෙක්, චිත්තං සිත, සංයමෙස්සන්ති සංයමයට එහෙම නැත්නම් සකස් කිරීමකට, හැසිරවීමකට, මෙහෙවීමකට භාජනය කළොත් තමයි මේ මාර පාශයෙන්, මාර බන්ධනයෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියන එකයි මේ ගාථා පාඨයේ සරල තේරුම. අපේ සිත හැම විටම රාග, ද්වේෂ, මෝහ කියන මේ මානසික අවගුණ තුනෙන් මෙහෙවෙන, එයින් සංවිධානය වුණු සිතක් හැටියටයි අපේ සිත පවතින්නේ. ඒ නිසාම අපි නොදැනුවත්වම අහම්බෙන් වගේ රාගය, ද්වේෂය, මෝහය කියන මේ කරුණු සමග මිශ්‍ර වෙලා ඇලීම්, බැඳීම් වගේම ගැටීම්, වෙහෙසකර තත්වයන්, ඒ වගේම මෝහය, මුලාව, හඳුනා නොගැනීමේ තත්වයන් කියන මේ දේවලු සමග සම්බන්ධ වෙලා තමයි අපි ඕනෑම කෙනෙකුගේ සිත ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ස්වභාවය. අපි හඳුන්වන පුහුදුන්, ප්‍රතග්ජන කියන වචනේ හැඳින්වෙන සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය. ඒ ස්වභාවයට පත්ව සිටින සිත බොහෝ කරදර, ව්‍යසන, අපහසුතා, පීඩාවන්ට ලක් වෙන සුළුයි. අපිට ධනෙ රැස් කරගන්න පුළුවන්, ගෙවල් දොරවල් හොඳින් තනා ගන්න පුළුවන්, යාන වාහන, ගෘහ භාණ්ඩ, තමන්ට අවශ්‍ය උපකරණ, වත්කම්, මේ සියල්ල බොහෝ දෙනා උපයා ගන්නවා. එසේ උපයාගෙන ඒ තුල සතුටෙන් ජීවත් වෙනවද, පහසුවෙන් ජීවත් වෙනවද, විවේකයෙන් ජීවත් වෙනවද කියන කාරණය තමයි අපි සලකා බලන්නට ඕනේ. අපි හිතනවා තමන්ට වත්කම, දේපල, ඉඩකඩම්, අවශ්‍ය පහසුකම් මේ දේවල් තියෙනකොට අපේ ජීවිතය සාර්ථකයි.
පහසුයි සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවාය කියලා අපි හිතනවා කල්පනා කරනවා. ඒත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සන්තුට්ටි පරමං ධන. ධනය කියන එකේ පරම අර්ථය අවසාන අර්ථය සතුටයි. සතුට ලබා දෙනවා නම් පමණයි ඒක සැබෑ ධනයක් බවට පත් වෙන්නේ. ධනය තිබුණට ධනය මැද්දේ අසතුටෙන් අපහසුයෙන් වෙහෙස කරව ජීවත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒ ධනය අර්ථ සම්පන්න නැහැ, තේරුමක් නැහැ කියන එකයි ධර්මානුකූල විග්‍රහය. මේ නිසා අපට සිද්ධ වෙනවා නැවතිලා සලකා බලන්නට, හිතලා බලන්නට මේ ධනය අවශ්‍ය පහසුකම් වටිනාකම් සියල්ල අපි ළඟා කරගෙන ලබාගෙන ඒ තුල සතුටෙන් පහසුවෙන් සැනසීමෙන් ජීවත් වෙනවාද කියලා. යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙනවා නම් මම නම් එහෙම නැත්නම් අපි නම් කරදරයක් නැතුව සැහැල්ලුවෙන් සැනසීමෙන් පහසුවෙන් ජීවත් වෙනවායි කියලා ඒක ලොකු වටිනාකමක්. ඒක සතුටට කාරණයක්. ඒ తত্ত্বය තවදුරටත් සංවර්ධනය කරගන්න, වැඩි දියුණු කරගන්නට තමයි අවශ්‍ය වෙන්නේ. යම් කිසි කෙනෙකුට නිතර නිතර ඉඳ හිට හෝ වරින් වර යම් අපහසුතාවයක්, වෙහෙසක්, පීඩාවක් ඇති වෙනවා නම් අන්න එතෙන්දී අපි මේ ධර්මය ප්‍රයෝජනයට ගන්න ඕනේ. අපි ඕනම කෙනෙකුට ශාරීරික වේදනා, අපහසුතා, අසනීප තත්වයන් නැති වෙන්න පුළුවන්. ඒක ස්වභාවික තත්වයක්. රහතන් වහන්සේ නමකට පවා රෝගාබාධ, අසනීප ඇති වෙන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීමයි ශාරීරික ආපදා සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය. ධර්මයේ අපි කතා කරන්නේ මානසිකව සිතට ඇතිවන වෙහෙස සම්බන්ධයෙන්. අපි දන්න කවියක් තියෙනවා, කවියේ කොටසක් සත්හට වන බව දුකට වේදානං කියලා. බුදුරජාණන් වහන්සේ සත්වයාට සංසාර ගමනේදී භව දුක, භව කියන්නේ පැවැත්ම, මේ පැවැත්මේදී ඇතිවන දුකට වෛද්‍යවරයා තමයි බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේම දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති ඒවම් පිවත බික්කෝ. මහණෙනි, මේ ධර්මය හා සමාන ඖෂධයක් නැහැ, ඒක පානය කරන්න. ඒ කියන්නේ බොනවා කියන එකම නෙමෙයි, ඒක අහනවා, කියවනවා, සාකච්ඡා කරනවා, සිත මෙහෙවනවා, හඳුනා ගන්නවා, වටහා ගන්නවා කියන එක. ඒ නිසා මේ ධර්මයේ ඖෂධයක්. මොකටද? මේ භවයේ සැරිසරන්නා වූ සත්වයාට ඇතිවිය හැකි සකල විද දුක්ඛ දෝමනස්යන් සඳහා, වෙහෙස අපහසුව සඳහා ඖෂධය තමයි ධර්මය. අපි ඖෂධයක් පාවිච්චි කරන්නේ පීඩාවක් ඇති වෙච්ච වෙලාවට. අපි බෙහෙතක් ගන්නේ කවර තැනක හෝ වේදනාවක්, රිදීමක්, තදවීමක්, අපහසුයක් ඇති වුණාමයි අපි ඖෂධයක් පාවිච්චි කරන්නේ. ඒ වගේම අපේ සිතටත් යම් වෙහෙසක්, අපහසුවක්, කරදරයක්, පීඩාවක් ඇති වුණාමයි මේ ධර්මයේ නැමැති ඖෂධය අපිට ඕන වෙන්නේ. ඒ නිසා අපි ඕනෑම කෙනෙක් අපේ හිතට වෙහෙසක්, අපහසුවක්, පීඩාවක් දැනුණාම ඊට අදාළ වූ පිළිතුර
ඊට අදාළ වූ විසඳුම මේ දහම තුල තියෙනවාය කියන එක මුලින්ම දැනගන්නට ඕනේ. බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් අමතක කරනවා. මේ ස්වාසූ දහසක් ධර්මස්කන්ධයේ ත්‍රිපිටකාගත ධර්මය ඒ ධර්මයේ තුල තියෙන සූත්‍ර දේශනාවන්හි සඳහන් වෙන්නේ කවර හෝ පුද්ගලයෙකුගේ ගැටලුවකට විසඳුමක්. ඔබ ත්‍රිපිටකයේ ඕනෑම පිටුවක් පෙරලලා බැලුවාම ඒ පෙරලපු පිටුවේ සඳහන් වෙන්නේ ඔබ ගැන කතා කරලා. ඒ පිටුව පෙරලන කෙනා ගැන කතා කරලා. ඒක සූත්‍ර විනය අභිධර්ම ඕනෑම පිටකයක ඒ පෙරලන පිටුව ගැන ඒ පෙරලන කෙනා ගැනයි කතා කරලා තියෙන්නේ. මේක තමයි මේ ධර්මයේ විශේෂත්වය. ඒ නිසා ඔබට ඇති වෙන ඕනෑම පීඩාවක්, වෙහෙසක්, අපහසුකාරී තත්වයක් සම්බන්ධයෙන් මේ ධර්ම තුල අවශ්‍ය උපදේශයේ මඟ පෙන්වීම සටහන් වෙලා තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. එසේ තියෙන බව ඉගෙන ගැනීමයි, තේරුම් ගැනීමයි, වටහා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ මාර බන්ධනෙන්, පීඩාවෙන්, වෙහෙසෙන් මිදෙන්නට අදාළ වූ සිත මෙහෙවීමේ කාර්ය සඳහා අදාළ වෙන සෑම උපදේශයක්ම මඟ පෙන්වීමක්ම මේ ධර්මයේ සටහන් වෙලා තියෙනවා, සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී උන්වහන්සේගේ දේශනාවන් සම්බන්ධයෙන් මුල් බුදු සමයේදී අපිට දකින්න ලැබෙන දෙයක් තමයි උන්වහන්සේ ඉදිරියට එන භික්ෂුන් වහන්සේලාට හෝ ධර්මය හදාරන්න, ධර්මය දැනගන්න, විමුක්ති මාර්ගයේ සෙවීම සඳහා යොමු වුණ අයට උන්වහන්සේ කිසියම් ධර්මයක් දේශනා කරනවා. යම් සූත්‍රයක් දේශනා කරනවා. එම දේශනා කරලා මහණෙනි මේ තියෙන වෘක්ෂ මූලයන්, ගස් මුල්, මේ තියෙන පර්වත ගුහාවන්, ඒ වගේම විවේක ස්ථාන, ජනශූන්‍ය ස්ථාන බොහෝ සෙයින් තියෙනවා. ඒ ස්ථාන වලට ගිහිල්ලා බවුන් වඩන්නට, මේ සිත මෙහෙවීමේ කාර්ය කරන්න. ශ්‍රාවකයන්ට හිත ඇති ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් හැටියට මම අවශ්‍ය දේ දේශනා කරලා තියෙනවා. මෙබඳු ස්ථාන වලට ගිහිල්ලා ඔබ මෙනෙහි කරන්න, සිත වඩන්න. මේක තමයි උන්වහන්සේ දීපු අවවාදයේ උපදේශය. අද අපි බොහෝ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. බොහෝ පොතපත කියවනවා. බොහෝ සාකච්ඡාවන් පවත්වනවා. බොහෝ කරුණු රැස් කරනවා. එහෙත් අවබෝධයේ සම්බන්ධයෙන් කිසියම් අඩුවක් දකින්න ලැබෙනවා. ඒ හඳුනා ගන්නා ධර්මයේ ක්‍රියාකාරීත්වයේ සම්බන්ධයෙන් කිසියම් අඩුවක් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ ධර්මයේදී දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ බොහෝ සූත්‍ර දේශනාවන් අපි කියවලා තියෙනවා. අර සමහර භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ එක සූත්‍රයක්, එක ධර්ම කාරණයක්. අපි ඒක කමඨහනක් කියලා භාවිතා කරනවා. කර්මස්ථානය. කර්මස්ථානයක් කියලා කියන්නේ සිත මෙහෙවන්ට සුදුසු ක්‍රියාස්ථානය. ක්‍රියාකාරකමක්. මානසික ක්‍රියාකාරකමක් තමයි බුදුරජාණන් වහන්සේ පවරන්නේ.
ඒ ඔස්සේ තමයි අර ස්වාමීන් වහන්සේ සිත වඩන්නේ විවේකීව. අපි බොහෝ කරුණු දැනගන්නවා. බොහෝ පොත්පත් හදාරනවා. බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. මේක හොඳයි හොඳ නෑ කියනවා එහෙම නෙමෙයි. මෙසේ බොහෝ කරුණු දැනගන්න එක අවශ්‍යයි. බහුශ්‍රృత භාවයේ බොහෝ ඇසූ පිරූ තැන් නැති බව නිතර ධර්ම ශ්‍රවණය ඊටාම අවශ්‍යයි. ඊටාම හොඳයි. ඒක දහමේ අනුමත දෙයක්. බහුශ්‍රృత භාවයේ බොහෝ ඇසූ පිරූ තැන් නැති බව. එහෙත් අවශ්‍ය වන ප්‍රධාන කාරණේ මොකද්ද? සිත මෙහෙවීම. හඳුනා ගන්න උත්සාහ කිරීම. වීර්ය වැඩි වීම. වීර්ය වඩනවා කියන එකේ තේරුම මේ හඳුනා ගැනීම සඳහා උත්සුක වීම, සැලකිලිමත් වීම, ඒ සඳහා ව්‍යාවෘත යෙදෙන එක. මානසික භාවිතාවක යෙදෙන එක. අපි ඒක සාමාන්‍ය සරල වචනයකින් අපි කිව්වොත් එහෙම සිහි ගැන්වීම සතිය. අපි කියනවානේ එළඹ සිටි සිහියෙන් යුක්ත බව. සතිය හා සම්ප්‍රජානය. සති සම්ප්‍රජඤ්ඤ බව. එතකොට සතිය කියන්නේ දකින්ද ලෑස්ති පිට ඉඳීම. සරල විදිහකට කිව්වොත් එහෙම. දකින්ද ලෑස්ති පිට ඉන්න එක. දකින්ද සූදානම්ව ඉන්න එක. බොහෝ විට වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් හරහා බොහෝ කරුණු බොහෝ දේවල් පසු වෙලා යනවා. ඒවා හඳුනා ගන්න උත්සාහයක් දරන්නේ නැහැ. අපි සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපි බස් රථයක වාහනයක කාර් එකක දුම්රියේ ගමන් කරනකොට වේගයෙන් නොයෙකුත් දේවල් ගස්කොළන් ගොඩනැගිලි නොයෙකුත් දේවල් මිනිස්සු මේ දේවල් පසු වෙනවා. සිය දහස් ලක්ෂ ගාණක් පසු වෙනවා. නමුත් මේ එකක්වත් අපේ අවධානයට ලක් වෙන්නේ නැහැනේ. ඒවා දැකලා ඒවා පහුවෙලා යනවා වේගයෙන්. මේ විදිහටම තමයි සාමාන්‍ය ජීවිතයේදීත් අපි සියලු දෙනාටම විවිධ දේවල් ඇහෙනවා, දකිනවා, දැනෙනවා. මේ නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. මනසටත් එනවා කරුණු. මේ දේවල් ඇවිල්ලා යනවා. මේ දේවල් අපිට ඇහිලා, දැකලා, දැනිලා, මෙනෙහි වෙලා යනවා. මේක තමයි ස්වභාවය. ඒ අතරින් යම් කිසිවක් අපි තේරුම් ගන්න උත්සාහ කළොත්, හඳුනා ගන්න උත්සාහ කළොත්, අන්න එතන තමයි මේ සිත මෙහෙවීම වැඩිම ආරම්භ වෙන්නේ, මානසිකාරය ආරම්භ වෙන්නේ. එතෙක් ඒ සියලු දේවල් අපට දැනිලා, දැකලා, තේරිලා අපේ සිතට ඇවිල්ලා යනවා. ඒ යන දේවල්, එන දේවල්, යන දේවල් සියල්ලම අර වාහනයක යද්දී නොයෙකුත් දේවල් අපෙන් පසු වෙලා යනවා වගේ යන දේවල් මිස අපේ සාවධාන බවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා යම් කාරණයක් තෝරා ගන්න. අපි ඒකට කියනවා අරමුණක් කියලා. අරමුණක් කිව්වහම දැන් අපි ගහක් දැක්කොත් ඒ ගහත් අරමුණක් තමයි.
මිනිසෙක් දැක්කොත් ඒත් අරමුණක්. ගොඩනැගිල්ලක් දැක්කොත් සතෙක් දැක්කොත් සිද්ධියක් මතක් වුණොත් ඒ ඔක්කොම අරමුණු තමයි. ඒ අරමුණු සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී අපිට ඇහෙන්න දකින්න දැනෙන සියලුම දේවල් ඕනෑම දෙයක් අරමුණක් තමයි. ඒ අතරින් අපි තෝරා ගන්නට ඕනේ අපිට අදාළ වෙන අපිට බලපාන එක්තරා සිද්ධියක් සංසිද්ධියක්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ දුක් නිවා ගන්නටනේ. දුකෙන් මිදෙන්නටනේ. අපේ අරමුණ ධර්මයේ අරමුණ දුකෙන් මිදීම. එහෙමනම් මට දුක හිතෙන මාව අපහසුවටපත් වෙන මට වෙහෙසකරදායක වෙන සිද්ධිය පුද්ගලයේ වස්තුවක් අවස්ථාවක් සිද්ධියක් අතීත සිද්ධියක ස්මරණයක් ඔය ඕන එකක් වෙන්න පුළුවන්. මේ කවර හෝ දෙයක් අපට රිදෙනවා නම් පීඩාවක් ගෙන දෙනවා නම් අන්න ඒකයි අපිට මෙනෙහි කරන්න සුදුසු අදාළ වූ දේ. අපි ශරීරයට අපහසුවක් දැනුණාම අපේ බඩේ අමාරුවක් ඔළුවේ කැක්කුමක් දතක අමාරුවක් කොතනක හෝ තියෙන රිදීමක් ආවහම ඒ රිදීම ඔස්සේනේ අපි වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා කියන්නේ මගේ මෙන්න මේ ස්ථාන රිදෙනවා පීඩාකාරී කියලා අපි කියන්නේ. එහෙම කියලානේ වෛද්‍යවරයාගෙන් අවශ්‍ය බෙහෙත් අවශ්‍ය උපදේශ ලබා ගන්න. ඒ වගේ අපේ පැවැත්මේදී ජීවත් වීමේදී අපිට වෙහෙසකරදායක වෙන අපහසුවට ලක් කරන යම් සිදුවීමක් තියෙනවා නම් අන්න ඒක තමයි අපි තෝරා ගන්නට ඕනේ. අපේ කර්මස්ථානයේ ගොඩනැගෙන්න ඕනේ ඒ මත. ඇයි ගැටලුවයි අපි निराකරණය කරගන්න ඕනේ. ඒ නිසා ගැටලු ඔක්කොම පැත්තකින් තියලා වෙනත් දෙයක් ගැන හිතා ඉන්න එක තමයි හුඟක් වෙලාවට අපි කරන්නේ. ගැටලුව හැටියටම ජීවත් වෙන්න පවතින්න දෙනවා. ප්‍රශ්නයක් විදිහටම දිගින් දිගටම පවතින්න ඉඩ හරිනවා. වෙන දේවල් ගැන කතා කරනවා, විසඳන්න යනවා, වෙන ප්‍රශ්න පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. ගැටලුවට විසඳුමක් දෙන්නට ඕන, විසඳුමක් හොයා ගන්නට ඕන කියන එක අමතක කරනවා. මේ නිසාම ගැටලුව ප්‍රශ්නය දිගින් දිගටම තියෙනවා. වෙන දේවල් ගැන සොයමින් විමසමින් ඉන්නවා. ධම්මපදේ ගාථාවක තියෙන්නේ නපරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනාව අවික්ඛීය කතානිය කතානි. වෙන දේවල් හොයන්නේ නැතුව තමාට අදාළ වෙන දේ ගැන සොයන්න පරීක්ෂාකාරී වෙන්න සැලකිලිමත් වෙන්නට කියලා. දැන් මේ පින්නතුන් අහලා තියෙනවනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. බුදුහාමේ මූලිකම හරය. එහි මූලිකම පළවෙනි එක මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක. ඒ කියන්නේ මොකද්ද? ගැටලුව. ගැටලුවක් ඇති බව. ගැටලුව තියෙන බව. ගැටලුවට හසු වෙලා ඉන්න බව මුලින්ම දකින්නට ඕනේ. එසේ දකින්න නැතුව එහි නිදානය
ඒ නිවීමේ මාර්ගය මේවා දකින්න හැකියාවක් නැහැ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලානේ මේ සත්‍ය හතර. ගැටලුව දැක්කේ නැත්නම් ගැටලුවට හේතුව හොයන්න බෑනේ. ඒ නිසා අපි ගැටලුව තෝරා ගන්නට ඕන. කිසිදු කෙනෙකුට ගැටලුව අමතක කරලා ඉන්න බෑ. මට ওই ප්‍රශ්නේ මතක් වෙන්න එපා. ওই ප්‍රශ්නේ මට මතක් කරන්නත් එපා. ওই ප්‍රශ්නෙට මම කැමති නෑ. මේ ගැටලුවට මේ ප්‍රශ්නෙට මම කැමති නෑ. ඔක මට මතක් වෙන්න එපා. එහෙම කියලා ගැටලුවක් විසඳන්න निराකරණය කරන්න බෑ. ශරීරයේ ආපදාවක් ඇති වුනහම අසනීපයක් වුනහම ওই ප්‍රශ්නේ මට දන්වන්න එපා කියලා කියන්නේ නැහැනේ. කියන්නේ නැහැ කිව්වට කරනවා ඒක. බොහෝ මිනිසුන් වේදනානාශක පාවිච්චි කරන්නේ ඒ නිසා තමයි. ලෝකයේ තියෙන අතිශය නරකම හානිකරම වැඩේ තමයි වේදනානාශක. ඇයි? වේදනාව තියෙන බව මට කියන්න එපා කියලා කියන එක තමයි වේදනානාශකයෙන් කරන්නේ. යම් පීඩාවක් දරා ගන්න බැරි තැනකදී සමහර විට මේකට පහසුවක් ඇති කරන්න වේදනානාශක දෙන්න වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් යම් පීඩාවක් ඇති වුණාම අපි වේදනානාශකයක් පාවිච්චි කරනවා කියලා කියන්නේ ශරීරයට කියනවා මේ පණිවිඩය මට දෙන්න එපා. මේ රිදින තැන මට කියන්න එපා කියලා කීම තමයි කරන්නේ. ඉතින් මේක තමයි ලෝකේ තියෙන නරකම වැඩේ. අපි ඒ වේදනාව එතන වේදනාවක් හැටියට දැනෙනවා නම් වහාම හැකි ඉක්මනින් සුදුසු වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා අදාළ වූ විසඳුම ලබා ගන්න ඕනේ. වේදනාව දැනෙන්න එපා කියන එක නෙමෙයි. ඒ නිසා මිනිස්සෙක් බුදුදහමට එකඟ නම් අනිවාර්යෙන්ම වේදනානාශක ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. ඔය වැඩේම අපි මනස සම්බන්ධයෙන්ුත් කරනවා. අපිට ඇති වෙන බොහෝ ගැටලු ප්‍රශ්න අපි අමතක කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒවා නොසලකා හරින්න උත්සාහ කරනවා. ඒ ප්‍රශ්න එහෙමම තියෙන්න අරිනවා. මේක තමයි මිනිසුන්ගේ සාමාන්‍ය පුහුදුන් පුද්ගලයන්ගේ ස්වභාවය. අපි ශරීරය සම්බන්ධයෙන්ුත් ඒ ක්‍රියාමාර්ගයේ බොහෝ සෙයින් ගන්නවා. මනස සම්බන්ධයෙන්ුත් ඒ ක්‍රියාමාර්ගයේ ගන්නවා. ඒ නිසා බෞද්ධයෙක් නම් බුදු පියාණන් වහන්සේගේ දේශනාව ඔස්සේ කටයුතු කරන කෙනෙක් නම් ගැටලුව තෝරා ගන්නට ඕන. ගැටලුව තෝරා ගන්නට ඕන. ප්‍රශ්නය මතු කර ගන්නට ඕන. මේක තමයි දැන් මට තියෙන ගැටලුව ප්‍රශ්නය. මාව පීඩාවට වෙහෙසට කරදරයට පත්වෙන ගැටලුව මේකයි. එකට සම්බන්ධ වෙන එක්කෙනා ඕන කෙනෙක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. මොන දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමී හා භාර්යාව වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, සේවා ආයතනයක වෙන්න පුළුවන්. මේ වගේ වර්තමාන සංසිද්ධියක් වෙන්න පුළුවන්. සමහර විට අතීත සිද්ධියකුත් නැවත නැවත මෙනෙහි වෙමින් සිහිපත් වෙමින් තමාව පීඩාවට පත් වෙන සිද්ධියක් වෙන්නත් පුළුවන්. සිද්ධිය කවරක් හෝ වේවා, සිද්ධියට අදාළ පුද්ගලයා කවර කෙනෙක් හෝ වේවා, අපි මේ මාව පීඩාවට වෙහෙසට පත් කරන්නා වූ සිද්ධිය, පුද්ගලයා, අවස්ථාව තමයි තෝරා ගන්න ඕනේ. ඇයි? අපේ ගනුදෙනු, අපේ ප්‍රශ්නය, අපේ ක්‍රියාකාරකම තියෙන්නේ එතන. ප්‍රශ්නය අමතක කරලා වෙන දේවල් වලට සිත යොමු කරලා
ප්‍රශ්නේ නොසලකා හැරලා අපිට කවදාවත් සුවයෙන් පහසුවෙන් ඉන්න බෑ. පරිගණකයක තියෙන යම් කිසි තොරතුරක් මකලා දානවා වගේ ඩිලීට් කරලා දානවා වගේ මිනිස් සිතක තියෙන ප්‍රශ්නයක් මකලා දාන්න බෑ. ඒක මකන්න ගියොත් එහෙම නැවත නැවත ඒක එනවා. ඒකට අපි කියන්නේ ඔබ්සෙස් වෙනවා කියලා. මම මේ වචනත් භාවිතා කරන්නේ අපේ දායක පින්නතුන්ගේ දරුවෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා සමහර වචන පුරු නැති නිසා ඉංග්‍රීසි වචනේ මම භාවිතා කරන්නේ. ඒකම නැවත නැවත එන්න පුළුවන්. ඒක අපි කියනවා ඒක පැසවීමක්, fermentation. පැසවීමක්. එතකොට ඒ විදිහට අර ප්‍රශ්නයම නැවත නැවත Tamanට සිහි ගැන්වෙන්න පටන් ගන්නවා. ඒක බොහොම හානිකරයි. අපි මේ නැවත මතුවීම බොහෝ දෙනාට පීඩාකාරී තත්වයට obsessive compulsive disorder කියලා අපි හඳුන්වන ග්‍රස්තික අනිවාර්යතා අක්‍රමතාවය කියන වර්තමානයේ මනෝවිද්‍යාවේ හඳුන්වන පීඩාකාරී තත්වයන් කරා වර්ධනය වෙන්න පුළුවන්. ප්‍රශ්නය අමතක කරන්න ගිහිල්ලා නොසලකා හරින්න ගිහිල්ලා ඒ ගැටලුව මේ ප්‍රශ්නයම නැවත Tamanට වෙහෙස පීඩාව ඇති කරන ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. සමහර ඒවා ඊටාම පොඩි සරල දේවල් සමහර දේවල් ටිකක් ගැටලුකාරී අපහසුතාවෙන්වත් පුළුවන්. කොයි විදිහකින් හෝ Tamanට වෙහෙස කර පීඩාකාරී වන යම් ප්‍රශ්නයක් ඇතනම් අපි වහාම තෝරා ගන්නට ඕනේ ඒ ප්‍රශ්නයමයි. ඇයි? අපේ ශරීරයේ යම් පීඩාකාරී දැඩිව වේදනා දෙන තැනක් ප්‍රශ්නයක් තියෙනවා නම් වහාම විසඳුම් හොයන්නට ඕනේ ඒකට. ආසන්න ගැටලුවට. දැන් මේ වන විට පීඩාවට පත් වෙන ගැටලුවට. ඒ විදිහටම මනසෙත් අපිට දැන් නැවත අපේ සිතට නැගෙන යම් වේදනාකාරී පීඩාකාරී වෙහෙසකර අත්දැකීමක් තියෙනවා නම් ඒකයි තෝරගන්න ඕනේ. ඒ ප්‍රශ්නයට අදාළ හේතු මොකක් නිසාද ඒ ගැටලුව ප්‍රශ්නය ඇති වුනේ? ඒ ප්‍රශ්නයට අදාළ පුද්ගලයෝ කවර අයද? ඒකට ඒ ප්‍රශ්නයට මගේ දායකත්වය කොයිතරම්ද? ඒ ප්‍රශ්නයට අනික් තැනැත්තාගේ දායකත්වය කොයිතරම්ද? දැන් මේවා හොයනකොට හරි අමාරුයි. මොකද අපි හැම වෙලෙම මේ තියෙන ප්‍රශ්නයට හේතුව අනිත් එක්කෙනා. එහෙමනේ අපි ප්‍රශ්න දෙස බලන්නේ. මම මේ විඳින ගැටලුවේ ප්‍රශ්නයේ හේතුකාරකයා අහවල් එක්කෙනා. මම නෙමෙයි වැරදිකාරයා, අනිත් එක්කෙනයි. එයා නිසා තමයි මට සතුටින් ඉන්න බැරි. එයා හින්දා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. එයා වෙනස් වුණා නම් ඔය ඔක්කොම හරි. ඔය විදිහට තමයි අපි ප්‍රශ්න දෙස බලන්නේ. මේ දුක ගැටලුව පිළිබඳව කෙරෙන විග්‍රහයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා එක්තරා ක්‍රමවේදයක්. සමහර අය හිතනවා සයං කතං දුක්ඛං. දුක මා විසින්ම ඇති කරගත්ත දෙයක් කියලා. සමහර අය හිතනවා පරං කතං දුක්ඛං කියලා. දුක ඇති කරලා තියෙන්නේ වෙන කෙනෙක් තමයි මේකට හේතුව කියලා. සමහර කෙනෙක් හිතනවා සයං කතං පරං කතං දුක්ඛ කියන මා විසිනුයි තව අය විසිනුයි මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ. සමහර අය හිතනවා අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං දුක්ඛං කියලා. සමහර අය හිතනවා මේ මාත් නෙමෙයි අනික් අයත් නෙමෙයි මේක කිසියම් ආකස්මික බලවේගයක් නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හේතුව හොයාගන්න බැරි තැනක තියෙන ප්‍රශ්නයක් කියලා. අදිච්ච සමුප්පන්නං කියලා. නමුත් අවසානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රශ්නය පටිච්ච සමුප්පන්නයි කියලා.
මේ ප්‍රශ්නය අදිච්ච සමුප්පන්න නෙමෙයි පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච සමුප්පන්නයි කියන එකේ තේරුම ඒකට මාත් අදාළ වෙන්න පුළුවන්. අනිත් එක්කෙනත් අදාළ වෙන්න පුළුවන්. තවත් විවිධ වූ හේතු සාධක අදාළ වෙන්න පුළුවන්. ඒ සියල්ල බලපෑමෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ, මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඕනෑම ප්‍රශ්නයකට මගේ දායකත්වයක් තියෙනවා, අනිත් එක්කෙනාගේ දායකත්වයක් තියෙනවා. අදාළ වූ වාස්තවික මනෝමූල තවත් බොහෝ පරිසරාත්මක ගැටලු සාධකත් හේතු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් හේතු සාධක වෙච්ච බොහෝ වූ කරුණු තියෙනවා. අපි බොහෝ විට බලන්නේ එක පැත්තක්, එක කාරණයක් පමණයි. අපි සාමාන්‍යයෙන් දකින්න උරු වෙලා තියෙන්නේ හේතුඵලවාදී. මෙන්න මේ හේතුව නිසා තමයි මේක වුනේ. එහෙම කියනකොට ඒකට කියනවා අපි හේතුඵලවාදී කියලා. මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි මේක වුනේ කියලා කිව්වොත් ඒකට කියනවා හේතුඵලවාදී කියලා. නමුත් පටිච්ච සමුප්පාදය කියන ධර්මයේදී සඳහන් වෙන්නේ බහුවිධ වූ හේතු සාධක. එක කාරණයක්ම නෙමෙයි. හේතු සාධක රාශියක් තියෙනවා. විශාල උදාහරණයක් ගත්තොත් එහෙම පොල් ගෙඩියක් පැලවුණාම අපි පොල් පැලයක්, පොල් ගහක් කියලා කතා කරනවා. මේ පොල් ගහ ඇති වෙන්න හේතුව පොල් ගෙඩිය තමයි. පොල් ගහ, පොල් පැලේ, පොල් ගෙඩිය ඇති වෙන්න හේතුව පොල් පැලේ තමයි. පොල් ගෙඩිය තමයි. එහෙත් මේ පොල් ගෙඩිය ශ්‍රී ලංකාවේදී නම් දුමේ තිබ්බොත්, එහෙම නැත්නම් මේ රටේ නම් අධිශීතකරණ එක තිබ්බොත් මොකද වෙන්නේ? මේක පැලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ශ්‍රී ලංකාවේ භාවිතා කරන විදිහට කොට්ට පොලයක්. පැල නොවෙච්ච වතුර හිඳුණු පොලයක් බවට පත් වෙනවා. මේ පොල් ගෙඩිය පොළොව මත තෙතමනේ තියෙන ස්ථානයක, හිරු එළිය තියෙන ස්ථානයක, වාතයේ තියෙන ස්ථානයක තිබ්බොත් මේ පොල් ගෙඩිය පොල් පැලයක් බවට පත් වෙනවා. එතකොට පොල් ගෙඩිය පමණක් තිබුණ පමණින්ම පොල් පැලය ඇති වෙන්නේ නැහැ. මේකට පස අවශ්‍ය වෙනවා. ඒ පසේ සාරය, මේකට තෙතමනේ ජලය අවශ්‍ය වෙනවා. හිරු එළිය අවශ්‍ය වෙනවා. වාතය අවශ්‍ය වෙනවා. යම් අදාළ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. සතුන් විසින් කාදමන්නේ නැතුව. මේ සියල්ල හේතු වීමෙන් තමයි පොල් පැල ඇති වෙන්නේ. ඒ කියන්නේ ඒක පටිච්ච සමුප්පන්නයි, විවිධ වූ හේතු සාධකයේදීලා තමයි ඒ පොල් පැලේ බිහි වුනේ. මේ සාධක බොහෝ දේවල් අපි සලකන්නේ නැහැ. එක හේතුවක් පොල් පැලේ ඇති වෙන්නේ පොල් ගෙඩිය නිසා. එච්චරයි. අපි එහෙම කියලා සද්දනතු ඉන්නවා. බුදු පියාණන් වහන්සේ මේ සියලු හේතු සාධක උන්වහන්සේ දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා. ඒ නිසා අපි සියල්ල දකින තැනැත්තා, සර්වඥ, සියල්ල දකින්න පුළුවන් තැනැත්තා හැටියට උන්වහන්සේ හඳුන්වනවා. අපිට පේන්නේ එක සාධකයක් දෙකක් පමණයි. ඒ නිසා අපේ සිත දියුණු කරන්නට ඕනේ, මෙහෙවන්නට ඕනේ මේ විවිධ වූ හේතු සාධක දකින්න පුළුවන් ප්‍රමාණයට. මේ ගැටලුවට හේතුව අහවල් එක්කෙනාය කියන ප්‍රකාශනය කතාව වෙනුවට මෙතෙන්දී මගේ දායකත්වයක් තියෙනවා. මාත් වෙනස් වෙන්නට ඕනේ. ඊට අදාළ වෙන සාධක සියල්ලේම යම් වෙනස්කම් කීපයක්ම කරන්න ඕනේ කියලා මධ්‍යස්ථ සිතින් දැක්කොත් අන්න ගැටලුවට විසඳුම් හේතු සාධක ක්‍රියාමාර්ග ඇති කරගන්න පසුබිම සලකනවා. එහෙම නැත්නම් ගැටලුව දිගින් දිගටම තියෙනවා. අර චීන කියමනක් තියෙනවා, ගැටලුවක් දිගින් දිගට යාම යනු
දෙපාර්ශ්වයේම වැරදි වීමයි කියලා. ඒ නිසා අපිට ඇතිවන ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වකරුවන් සියලු දෙනාම සලකා බලන්නට ඕන. එක පැත්තක් පමණක් නෙමෙයි තවත් හේතු සාධක තියෙනවා කියලා. එසේ බැලීම සඳහා අවශ්‍ය මධ්‍යස්ථභාවය අපේ සිතේ ඇති වෙන්න ඕනේ. දැන් අපි අපේ සිත මෙහෙවන්න වඩන්න තෝරාගත්තේ අපේ ගැටලු. දැන් අපි භාවනා කරන්න හුස්ම මූලික කරගෙන ආනාපාන සතිය මූලික කරගෙන භාවනා අභ්‍යාසවල යෙදෙනවා. එසේ කරන්නේ කුමක් සඳහාද? මේ සිත වැඩිීමේ ක්‍රියාමාර්ගයට අවශ්‍ය විදිහට සිත පුරුදු පුහුණු කරන්න අවශ්‍ය අභ්‍යාසය සිතට ලබා දෙන්න. එසේ ආරම්භක පුරුදු පුහුණු කිරීම වල යෙදිලා අනතුරු අපි තෝරා ගන්නට ඕනේ මගේ ගැටලුව, මගේ වෙහෙසකාරී తත්වය, මගේ අපහසුව අපි අරමුණ හැටියට මාතෘකාව හැටියට තෝරා ගන්නට ඕනේ. එසේ තෝරාගෙන ඒ මාතෘකාව ඔස්සේ ඒ අරමුණ ඔස්සේ මගේ සිත මෙහෙවන්න ඕනේ, යොමු කරන්නට ඕනේ. එහෙම නැති වුණොත් අපි වෙනත් භාවනා අභ්‍යාසවල අවුරුදු ගණන් යෙදිලා තිබෙනවා. නමුත් මගේ ප්‍රශ්න ගැටලු එහෙම්මමයි. මම වෙහෙසකර මනසකින් යුක්තව තාමත් ඉන්නවා. නමුත් ධර්මයත් හදාරනවා, භාවනාත් කරනවා, පින්කනුත් කරනවා, බොහෝ දේවල් කරනවා. නමුත් මගේ වෙහෙස අඩු වෙලා නැහැ. මගේ පීඩාකාරී මානසිකත්වය තාම අඩු වෙලා නැහැ. ඒක දිගින් දිගටම භවයේ ඉස්සරහට ඉදිරියට යන මේ ජීවිත කාලය පුරාම පමණක් නෙමෙයි, භවයෙන් භවයට තවදුරටත් දිගින් දිගට යන ප්‍රශ්නයක් හැටියට ඉතිරි වෙලා තියෙනවා. මරණයෙන් පස්සේ ඊළඟ භවයේ කරාත් ඒ ප්‍රශ්නයම අරගෙන යනවා වෙන්න පුළුවන්. මේ නිසා අපි බෞද්ධයන් හැටියට මේ සිත මෙහෙවන්න, සිත සංයමයට පත් කරගන්න අවශ්‍ය වෙන ධර්ම කරුණු ඔබ බොහෝ සෙයින් අහලා තියෙනවා, කියවලා තියෙනවා, සාකච්ඡාවන්ට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අදත් මේ ධර්ම දේශනාව ඔබ ශ්‍රවණය කරන්නේ. දහමට කැමති, දහමට එකඟ, ධර්මානුකූලව හැසිරෙන කෙනෙක් ඔබ. එහෙමනම් ඔබ විවේක වේලාවක සලකා බලන්නට ඕනේ මේ වන විට මාව වෙහෙසටපත් වෙන, මාව අපහසුවටපත් කරන, මගේ සතුට අඩු කරන, සැනසීම අඩු කරන, මගේ සිතේ නිස්කලංක භාවයට හානි වන ප්‍රශ්නය කුමක්ද? ගැටලුව මොකක්ද? අන්න ඒක තෝරා ගන්න ඕනේ. ඒකත් එක්කයි මගේ ගනුදෙනුව තියෙන්නේ. ඒකත් එක්කයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගැටලුවත් එක්කයි මම සම්බන්ධ වෙන්න ඕනේ. ඊට අදාළ වූ විසඳුම් මාර්ගයන්, ඊට අදාළ වූ ප්‍රතිකර්ම පිළිබඳවයි මම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකයි මම විශ්ලේෂණය කරන්න ඕනේ, ඇනලයිස් කරන්න ඕනේ. ඒකයි මම පරීක්ෂා කරන්න ඕනේ. ඒකයි මම හඳුනා ගන්න ඕනේ. ඒ ඔස්සේ මගේ සිත වඩන්න ඕනේ. මගේ සිත වැඩෙන්නේ ඒ ගැටලුවට විසඳුම් හෙවීමේ ක්‍රියාමාර්ගයේ ඔස්සේ. ගැටලුවට අදාළ වූ හේතුව, ඊට විසඳුම් මාර්ග තියෙනවද? තියෙනවා නම් ඒ සඳහා කරන ක්‍රියාමාර්ගය, ස්ට්‍රැටජි එක, ක්‍රමවේදය මොකක්ද කියන එක හඳුනා ගැනීමයි සිද්ධ වෙන්නට ඕනේ. මගේ සිත වැඩෙන්නේ එතෙන්දී. මගේ සිත සංයමයටපත් වෙන්නේ, මගේ සිත මෙහෙ වෙන්නේ එතෙන්දී. ඔබ එක ප්‍රශ්නයක්, එක් ගැටලුවක් ඔය විදිහට සලකලා බලලා විසඳා ගත්තා නම්, කල්පනා කරලා හඳුනා ගත්තා නම්, ඒක ඔබට ආදර්ශයක් බවට පත් වෙනවා ඊළඟ ගැටලුව හඳුනා ගන්න. අපි දැන් ගණිතයේදී යම් ගණිත ක්‍රමයක්
සමීකරණයක් හඳුනාගත්තාම ඊට පස්සේ ඊට අදාළ වූ දත්ත data ආයසරයක් අපි ඒකට apply කරාම ඒකට යෙදුවාම ඒ අදාළ ගණිත ක්‍රමයෙන් ඒ අදාළ සමීකරණයෙන් ඕනෑම එකක් ඊට ඒ වර්ගයේ ඕනෑම ගානක් විසඳන්න පුළුවන්. ඒ වගේ අපි මේක එක සැරයක් ක්‍රියාවට නැංගුවොත් සාර්ථකව ඒක ඇප්ලිකේෂන් එකක් බවට පත් වෙනවා. අපි ඔය පරිගණක වල අන්තර්ජාලයේ තියෙන ඇප්ලිකේෂන් කියලා දැන් මේ පරිගණකත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ ඇප්ලිකේෂන් එකක්. ඒක විසඳුම් ක්‍රියාමාර්ගයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ක්‍රමවේදය. ඒක ක්‍රමවේදයක් ඒක. ඒ ක්‍රමවේදයේ අස්සට තමන්ගේ ප්‍රශ්නය දාලායි බලන්න ඕන. චතුරාර්ය සත්‍ය කියන ක්‍රමවේදයේ අස්සට තමන්ගේ ප්‍රශ්නය දාන්න ඕන. දාලා විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ගැටලුවේ ස්වභාවය, ගැටලුවට හේතු සාධක වෙච්ච කරුණු, ගැටලුවට විසඳුම් මාර්ග තියෙනවාද? ඒ විසඳුම් මාර්ග වලින් සුදුසුම විසඳුම් මාර්ගය සඳහා අදාළ වූ ක්‍රියාමාර්ගය ගන්න. එතකොට ඒ සඳහා අදාළ වෙන හඳුනා ගැනීම ටික තමා තුළ ඇති කරගත්තාම ඒ තුලින් විසඳුම් කරා යන්න. දැන් අපිට ඒ සඳහා තියෙන ශක්තිය අපි එකට කියනවා ස්වච්ඡන්දතාවය කියලා, ෆ්‍රී විල්. ස්වච්ඡන්දතාවය කියලා කියන්නේ විකල්ප වූ ක්‍රියාමාර්ගයන් කිහිපයක් අතරින් සුදුසුම ක්‍රියාමාර්ගයේ තෝරාගෙන එය ක්‍රියාත්මක කරන්නට තමන්ට තියෙන අයිතිය. ඒකට කියනවා ස්වච්ඡන්දතාවය කියලා, ෆ්‍රී විල් කියලා. මම නැවත කියන්නම්. විකල්ප වූ ක්‍රියාමාර්ග කිහිපයක් අතරින් වඩාත්ම සුදුසුම ක්‍රියාමාර්ගයේ තෝරාගෙන එහි යෙදීම සඳහා තමන්ට තියෙන අයිතිය, ස්වච්ඡන්දතාවය. මේක තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙක් හැටියට අපිට ලබා දුන්න දායාදය. අපේ ප්‍රශ්න විසඳන්නේ දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් ਸਰව බලධාරී කිසියම් අදෘශ්‍යමාන බලවේගයක්, ශක්තියක් විසින් නෙමෙයි, මා විසින්මයි. ඒ නිසා ගැටලුවට හේතුවත් විසඳුම් ක්‍රියාමාර්ගයක් තියෙන්නේ මා තුලමයි. ඒ නිසා ඔබේ ප්‍රශ්නය විසඳා ගන්නට සුදුසු කෙනා ඔබමයි. කවුරුවත් ඇවිල්ලා විසඳලා දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ හෝ ਸਰව බලධාරී යම්කිසි ශක්තියක්, බලවේගයක්, අදෘශ්‍යමාන හස්තයක් ඔබේ ප්‍රශ්නය විසඳලා දෙන්නේ නැහැ. ඒක විසඳාගත යුත්තේ ඔබ විසින්මයි. ඒ සඳහා ඔබ ප්‍රශ්නයට යොමු වෙන්නට ඕනේ. ප්‍රශ්නයට අදාළ වූ හේතු, විසඳුම් ක්‍රියාමාර්ග කියන දේවල් භාවිතා කරන්නට ඕනේ. ඒ භාවිතයෙන් ඔබ එක ප්‍රශ්නයක් විසඳා ගත්තොත් ඊළඟ ප්‍රශ්නය ඔබට පහසු වෙනවා. ඊළඟ ප්‍රශ්නය තවත් පහසු වෙනවා. ඊළඟ ප්‍රශ්නය තවත් පහසු වෙනවා. ඔබ නිවුණු සංසුණු පහසුවෙන් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සඳහා අදාළ සියලු දැනුම් සම්භාරයන්, ක්‍රියාමාර්ගයන් සූත්‍ර දේශනා තුළ සඳහන් වෙනවා. විවිධාකාරයේ විවිධ වූ එළඹුම් වලින්, approaches වලින්, විවිධ වූ එළඹුම් වලින් ඒ ධර්මයේ ඒ ක්‍රමවේදය ඉදිරිපත් කිරීම තමයි සූත්‍ර දේශනාවල ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය ක්‍රමවේද මේ සූත්‍ර දේශනාවල තියෙනවා. ඒව භාවිතා කරලා ඔබට අදාළ ප්‍රශ්නය විසඳා ගැනීමේ ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මේ සිත මෙහෙයවන්ට ඔබට තියෙන අවස්ථාව, ක්‍රමවේදය භාවිතාව. ඒ නිසා ඔබට ආදරේ නම්, ඔබ කෙරෙහි අනුකම්පාවක් තියෙනවා නම් මේ ශාස්ත්‍රූ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය භාවිතාවට අරගෙන ඔබට අදාළ වෙන ගැටලුව, ප්‍රශ්නය තේරුම් ගැනීම සඳහා, හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරකමෙහි, අවශ්‍ය භාවිතයෙහි යෙදෙන ලෙස අපි ඊටාම කරුණාවෙන්
ඔබට මතක් කරනවා. අද මේ ධර්ම දේශනාව සඳහා පිට ආරාධනා කළේ ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිකාරී හසලක සිරිමල ස්වාමින් වහන්සේ, එම විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවාර්හ විතාරන්දිනී කස්සප නායක ස්වාමින් වහන්සේගේ අවවාදානුශාසනා ඇතිව අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ දර්ශන වේදාරච්චි මහත්මයා, වරුණී හාගොඩාරච්චි මහත්මිය, රොවෙන් වේදාරච්චි පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම, විශේෂයෙන්ම අභාවයට පත් වුණු ධර්මසිරි වේදාරච්චි මහත්මයා ඇතුළු දෙකුල පරම්පරාවේ මිය පරලෝකීය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමි. මේ සෑම ආකාරයෙන්ම ලබාගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියින් ධර්මසිරි වේදාරච්චි මහත්මයා ප්‍රදාන කොට ඇති සියලු මිය පරලෝකීය ඥාතීන්ට හේතු වාසනා වේවා. ඒ වගේම අපිව ආරක්ෂා කරන, අපිට ආශිර්වාද කරන සියලු දෙවි දේවතාවුන්ටත් මේ පින් හේතු වාසනා වේවා. විශේෂයෙන්ම රොවෙන් පුතණුවන්ගේ අධ්‍යයන කටයුතු, අනාගත කටයුතු ඉතාමත්ම සාර්ථකව සිදුවීම සඳහා අවශ්‍ය වෙන ආශිර්වාදාත්මක ශක්තියින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. අවසානයේදී අප සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසල ශක්තියින් එකාකාරවම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.